ඉතින් ඔයාලට පේන ඇති බඩු ගොඩක් තියෙනවා. ඉතින් එකින් එක පෙන්වන්න ගියොත් මේ වීඩියෝ එක මාර ගොඩක් ලොකු වෙයි. ඉතින් මම බෑග්ස් වලින් බඩු ටික ඔක්කොම එළියට අරගෙන එක එක කාණ්ඩ වලට වෙන් කරලා ඔයගලන්ට ඊට පස්සේ පෙන්වන්නම්. හෙලෝ ඉතිං මම ගත්තු බඩු ටික ඔක්කොම කාණ්ඩ වලට වෙන් කරලා පුටු දෙකේ ඇතිරුව ඔයාලට පෙන්වන්න ඕන නිසා ඉතින් බඩු ටික පෙන්වන්න කලින් පුංචි දෙයක් කියලා ඉන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අයට ඉතින් මම මේ බඩු පෙන්වන්නේ මම මෙච්චර දේවල් අරගන්නවා කියලා ෂෝ ඔෆ් කරන්න නෙමෙයි. විශේෂයෙන්ම මෙහි මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න දැනට ඉතින් සමහර විට නංගිලා මල්ලිලා ඉන්න පුළුවන් තාම එකපාරක්වත් ලංකාවට බඩු යවලා නැති අය. ඉතින් එයාලට මේ process එක පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම මේ ගත්තු බඩු ටිකක් පෙන්නලා මේ process එක ඔයාලට පැහැදිලි කරන්නේ. විශේෂයෙන්ම මොන වගේ කෑමද මොන වගේ දේවල්ද ලංකාවට යවන්න හොඳ ලංකාවට යවන්න පුළුවන් කියලා පෙන්වන්න අවශ්‍ය නිසා තමයි මම මේ ගත්තු බඩු ටික පෙන්වන්නේ. නැතුව මම මේ දේවල් ගත්තා කියලා ලොකු කමකට කියන්නේ නෙමෙයි. අනිත් දේ තමයි දැන් ලංකාවේ ඉඳන් බලන ඒ වගේම ඉස්සරහට ඕස්ට්‍රේලියාවට එන්න ඉන්න බලාපොරොත්තු වෙන නංගිලා මල්ලිලාට උනත් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද ඔයාලට එතකොට මෙහි ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා එකේ ටික කාලයක් ගියාට පස්සේ ඔයගලන්ට ලංකාවට අම්මලා තාත්තලාට ඔයාලා මෙහි කන්නාස කෑම ලංකාවට යවන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ඔයගලන්ට ඉන්ෆර්මේෂන් දෙන්න බලාපොරොත්තු වෙන තමයි මම මේ දේවල් පෙන්වන්න කියන එක පොඩ්ඩක් ඔයාලට කියලා ඉන්නවා. හරි. එහෙනම් අපි දැන් බලමු මොනවද මම නතරට අපේ ගෙදරට යවන්න ගත්තේ කියලා. ඉතින් මුලින්ම ෆස්ට් කාණ්ඩය තමයි චොක්ලට් සහ බිස්කට් වර්ග. ඉතින් ඔයාලා දන්නවා ඇති ඕස්ට්‍රේලියාවේ මෙන්න මේ ටිම් ටැම් කියන චොක්ලට් එක හරිම රස චොක්ලට් එකක්. මේක මෙහි ගොඩක් ප්‍රසිද්ධයි. ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ චොක්ලට් කවර් කරපු බිස්කට් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒකේ නම් මම ටිකක් වැඩිපුර ගත්තා. මෙතන මම හිතන්නේ පැක්ස් 10ක් වගේ තියෙනවා. ඒ වගේම චොක්ලට්, එතකොට මෙන්න මේ නටෙලා චොක්ලට් පේස්ට් එක, එතකොට කිට් කැට්ස් ගත්තා, ට්වික්ස්, කැඩ්බරි චොක්ලට් ගත්තා. මේ වගේ මේ පීනට්ස් වගේවා චොක්ලට් වලින් කව කරපු මේ LD එකකින් මේවා ගත්තේ. මෙන්න මේකත් LD එකකින් ගත්තේ. ඉතින් මේවා ගොඩක් ගණන් නැහැ. මේවා $1යි $2යි. ඉතින් ඒ වගේවා ගත්තා. ඉතින් මේ තියෙන්නේ බිස්කට් වර්ග ඒ වගේ දේවල්. ඊළඟට මෙතන තියෙනවා බිස්කට් ಜಾති ෂේප්ස් කියලා මෙහෙ තියෙනවා. මේවා කොහොම half price දාපු වෙලාවේ ගත්තේ මම. ඉතින් මේ තියෙන්නේ බිස්කට්. ඔයගලන්ට පේන ඇති. එක චෙඩා බිස්කට්, එතකොට මේකත් ඒ වගේ ක්‍රින්කල් කට් බිස්කට් එකක්. ඉතින් ප්‍රින්ගල්ස් වගේ මෙහි වුලිස් බ්‍රෑන්ඩ් එකෙන් තියෙන කෑන්ස් දෙකකුත් මම ගත්තා. ඉතින් මෙන්න මෙතන ටොබ්ලරෝන් එකක් තියෙනවා. ඔරියෝ චොක්ලට් බිස්කට්. ඉතින් ওই ටික තමයි ගත්තේ. මේවා මෙහි තියෙන ওই ටිකක් හෙල්දි නට් බාර්ස් වගේවා. ඉතින් මේවත් LD එකකින් හරි කෝස් එකකින් හරි මං හිතන්නේ මං ගත්තේ. ඉතින් මේ තියෙන ඒවා. ඊළඟට මේ තියෙන්නේ මං අර කිව්වා ඔයගලන්ට සුපර් මාකට් එකෙත් පෙන්නුවා. අපේ අම්මලාට සීනි නොකා ස්වීට්නර් වලින් තේ හදන්න කරන්න. මෙන්න මේ බ්‍රෑන්ඩ් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක ගොඩාක් හොඳයි. මොකද මේක සීනි දැම්මේ නැහැ කියලා තේරෙන්නෙම නැහැ මේ ස්වීට්නර් එක දැම්මම. ආටිෆිෂල් රහක් මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මං ඒකෙන් පැකට්ස් 4ක් ගත්තා යවන්න. වෙජිමයිට් ගත්තා. එතකොට මේක පීනට් බටර් ස්මූදි එකක් ගත්තා. ඉතින් පොප්කෝර්න් ගත්තා. මයික්‍රෝවේව් කරලා හදන පොප්කෝර්න් පැකට්ස් කීපයක්. චීස් ගත්තා. මෙතන ක්‍රීම් චීස් ස්ප්‍රෙඩ් කරන්න පුළුවන් බෝතල්. ඒ වගේම අර ෂෙල්ෆ් එකේ කියන්නේ සීතකරණයක් අවශ්‍ය නැති ෂෙල්ෆ් එකේ තියෙන චීස් බ්ලොක්ස් ගත්තා මම. ඊළඟට මෙතන ඕට්ස් ලොකු පැක් එකක් ගත්තා. මේක ඇතුලේ පැකට් 20ක් තියෙනවා. ඕට්ස් බල්ක් පැක් එකක්. ඒ වගේම පැස්ටා වැඩි පැස්ටා අම්මලා කන්න නැති නිසා මම ගොඩක් ගත්තේ නැහැ. පැස්ටා පැකට්ස් දෙකකුයි ස්පැගටි පැකට්ස් දෙකකුයි ගත්තා. හරි. ඉතින් මේ පැත්තට ආවොත් මම ඔලිව් ඔයිල් බෝතල් දෙකක් ගත්තා. මොකද ලංකාවේ ඔලිව් ඔයිල් ටිකක් ගණන් නිසා. ඒ වගේම ඔලිව් ඔයිල් ස්ප්‍රේ එකකුත් ගත්තා. මොකද මේවත් එච්චරම ලංකාවේ හොයාගන්න නැති නිසා. කෝන් බීෆ්, හැම් ඒ වගේ ටින්ස් ගත්තා. ටූනා ටින්ස් ගත්තා. එතකොට බේක් බීන්ස් මේ වගේ කෑන්ස් 3ක් තියෙන බල්ක් පැක් එකක් ගත්තා. ඒ වගේම මේ තියෙන්නේ අර මම ඔයාලට පෙන්නපු 99% ෆැට් නැති එක සැලඩ් ඩ්‍රෙසින්ග්ස්, ඔය සැලඩ් වලට දාන ක්‍රීම් වගේවා. ඉතින් ඒකෙන් මේ කෝස්ලෝ කියන එකෙන් දෙකක් ගත්තා. එතකොට
Italian salad dressing එකෙත් පේනවා ඇති ඔයගලන්ට 99%ක් fat free. ඒ වගේම balsamic salad dressing එක 99%ක් fat free. ඒ වගේම tomato sauce එකත් ඔයගලන්ට පේනවා ඇති 30%ක් sugarless tomato sauce දෙකක් ගත්තා. එතන තියෙන එක nuts වර්ග. ඉතින් pistachio nuts ගත්තා. මේ තියෙන pistachio. ඒ වගේම almonds ගත්තා. මේක නම් නිකන් මේ තියෙන මුරුක්කු පැකට් එකක්. එක peanuts වර්ග, honey roasted peanuts. ඉතින් ඒ වගේ ඒවා ගත්තා. මෙන්න මේ prunes කියන එක අපේ තාත්තා කන්නාසයි ඒක ගත්තා. Australian sultanas. ඉතින් ওই වගේ ඇට වර්ග ඒ ටිකක් ගත්තා. මෙතන jam bottles දෙකක් ගත්තා. මේක marmalade එකක්, මේක strawberry jam එකක්, ඒ වගේම pasta sauce ජාති දෙකක් ගත්තා. ඉතින් ওই ටික තමයි කෑම වලට ගත්තේ. මම දැන් පෙන්නන්නම් කෑම බීම වලට අමතරව තව මොනවාද ගත්තේ කියලා. ඉතින් මෙතන මම පොඩි පොඩි මේ බඩු ටිකක් ගත්තා. මේවා නම් අම්මා ඉල්ලුවෙත් නැහැ. මම නිකන් ගත්තේ මේ tongs වගේ ඒවා. එතකොට kitchen එකට cup measure කරන ඒවා. ඉතින් teaspoon, tablespoon measure කරන ඒවා. මේවා නම් ගොඩක් ඒවා මම ওই Kmart එකෙන් ඒ වගේ order කරලා ගත්තේ. spatulas ගත්තා. මොකද අපේ අම්මා කේක් හදනවා. ඉතින් මං හිතුවා මේක මේ අම්මට ලේසි වෙයි කියලා spatulas තියෙන එක. ඊළඟට මම මේ නිකන් multi-purpose cleaner එකක් ගත්තා. මෙන්න මේක olive oil අපිට අර ස්ප්‍රේ එකක් නැතිකොට refill කරලා ස්ප්‍රේ කරන්න පුළුවන් oil spray එකක්. ඉතින් මේක නැන්දා මගෙන් ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ නිසා මම ඒක යට ගත්තා. මේ තියෙන එක ඔය packet seal කරන්න පුළුවන් clips, cling wrap, aluminium foil. ඉතින් ඒ වගේ පොඩක් ඔය අනම්මනම් දේවල් ටිකකුත් ගත්තා අම්මලාට kitchen එකට වැදගත් වෙයි කියලා. ඊළඟට chemist warehouse එකෙන් මම ගත්තා අම්මට night cream එක, එතකොට sugarless vitamin C vitamin බෝතල් දෙකක්. මෙතන මේ yardley කියලා සබන් ජාතියක්, මේක හරි සුවඳයි. ඉතින් ඒ soap එකක්, body wash එකක්, moisturizer. මේ ඔක්කොම Neutrogena brand එකෙන්. ඉතින් මේක face wash එකක් Neutrogena brand එකෙන්. ඒ වගේම sunscreen එකක්. මේ ඔක්කොම ටික අම්මට තමයි ගත්තේ. ඉතින් දැන් මම මේ ඔක්කොම ටික box එකකට දාන්න යන්නේ. ඉතින් ඔන්න ඔයාලා ගොඩක් විස්තර අහපු box එකට දාලා මේක කොහොමද ship කරන්න කියලා විස්තර කරන්නයි යන්නේ. ඉතින් මම වීඩියෝ එකේ කලින් කිව්වා වගේ මෙහි ඕස්ට්‍රේලියාවේ ගොඩාක් ආයතන තියෙනවා මේ cargo shipment බලන. ඉතින් මම මේක මේ වීඩියෝ එක එහෙම කවුරුත් ආයතනයකින් ස්පොන්සර් කරන එකක් නෙමෙයි. මම කරේ මම Facebook එකේ post එකකුත් දැම්මා එක කට්ටියකින් අහලා යාලා යවලා තියෙන ආයතන මොනවාද, මොන ආයතනද හොඳ කියලා. ඉතින් එතනදී ගොඩාක් අය කමෙන්ට් කරා එක ආයතනවල හොඳ නරක හැම එකක්ම. ඉතින් එහෙම එක ආයතනයක් මේකම හොඳටම හොඳයි කියලා එහෙම ආවෙ නැහැ. ඉතින් මීට කලිනුත් මම යවලා තියෙන ආයතනයක් තියෙනවා. ඒ තමයි ඔස්ලක් කාගෝ කියලා ආයතනයක්. ඉතින් ඒ නිසා මම අර විශේෂ ආයතනයක් අනිත් අයගේ recommendations වලුත් මට වැඩියම ලැබුණ නැති නිසා මම හිතාගත්තා මම ඉස්සර යවලා තියෙන ආයතනෙම යවන්න. ඉතින් මම ඔස්ලක් කාගෝ කියන ආයතනය තමයි තෝරගත්තේ. මේ වීඩියෝ එක කොහෙත් මේගොල්ලෝ ස්පොන්සර් කරන එකක්වත් මුකුත් නෙමෙයි. තාම මට ඒගොල්ලොත් එක්ක එහෙම නරක එක්ස්පීරියන්ස් එකක් මුකුත් වෙලා නැහැ. මගේ කලින් ඉස්සර යවපු බඩුත් ඔක්කොම සම්පූර්ණයෙන් ගිහිලා තිනවා. මුකුත් නැති වෙලා නැහැ. ඉතින් ඒ නිසා මම දැන් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද මේක බොක්ස් එකකට දාලා මේ ඔස්ලක් කාගෝ එක හරහා යවන්නේ කියලා. ඉතින් මේක ඔස්ලක් කාගෝ එකට විතර නෙමෙයි අනිත් ඕනම කාගෝ එකකට කාගෝ ආයතනයකින් යවනකොට මේ එකම process එක තමයි follow කරන්න තියෙන්නේ. තේරෙනව නේද? ඉතින් ඔයාලට මම ඈතට කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ පැතලි කරපු box එකක් අපි ගන්න ඕනේ. මම මෙතන වාඩි වෙන්න. ඉතින් මේ box එක ඇත්තටම මේ වගේ boxes දැන් මේ මං ගත්තේ ඔස්ලක් කාගෝ එකේ box එකක්. දැන් Transco, Trico ඔය ගොඩාක් ඔය වගේ ආයතනවල boxes ඕගලන්ට මෙහි තියෙන ගොඩක් ලංකාවේ බඩු විකුණන කඩවල් වලින් ඕගලන්ට boxes ගන්න පුළුවන්. ඉතින් එහෙම තැනක් ඕගොල්ලෝ හොයාගන්න දන්නේ නැත්නම් හොඳම දේ තමයි මේ කාගෝ ආයතන වලට call එකක් දීලා අහන්න. ඕගොල්ලෝ ඉන්න location එක කියලා මම ඉන්නේ මේ පැත්තේ, මගේ පැත්තට ළඟම ඕගොල්ලන්ගේ boxes විකුණන කොහෙද shop එකක් තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ කියයි ළඟින්ම කොහෙන්ද ගන්න පුළුවන් කියලා.
ඉතින් ඒ වගේ ලංකාවේ කඩේකින් තමයි මම මේ ඔස්ලක් කාගෝ එකේ බොක්ස් එක ගත්තේ. මේ බොක්ස් එකට අපි ඩොලර් 5ක් මං හිතන්නේ මම ගෙව්වා. ඉතින් මේ බොක්ස් එක ගන්නකොට මේ බොක්ස් එකයි ඊට අමතරව ෆෝම් එකක් දෙනවා පුරවන්න. මම ෆෝම් එකත් ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් මේ බොක්ස් එකේ මේක ටිකක් සෑහෙන ලොකුයි. ඉතින් මේකට කියන්නේ ටී චෙස්ට් සයිස් එක කියලා. ඉතින් මේකේ කිලෝ 30ක් වෙනකන් ඔයගලන්ට බඩු දාන්න පුළුවන්. මේකේ ඉන්නේ බොක්ස් එක. මෙතන ඔස්ලා කාගෝ එකේ විස්තර ගහලා තිනවා මම ඒක ඔයගලන්ට පෙන්නන්නම්. බොක්ස් එක ඔයගලන්ට පේනවා ඇති. මම යට කොටස නමලා මේ තියෙන පියන් ටික. ඉතින් මෙන්න මේ විදිහට ස්ටිකර් එකක් ගහලා තිනවා. සමහර බොක්සස් වල මේක print කරලාම තිනවා. දැන් මේ ඔස්ලක් එකේ ආයෙගොල්ලෝ මෙතන ලේබල් එකක් වගේ තමයි ගහලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට දාලා තිනවා maximum 30 kilos යවන්න පුළුවන් කියලා. do not overload. ඒ කියන්නේ මේ පෙට්ටිය වහන්න බැරි වෙන තරමට මේක පුරවන්න එපා කියලා තියෙනවා. dangerous ඒ කියන්නේ අන්තර්දායක දේවල්, hazardous දේවල්, prohibited items මුකුත් දාන්න එපා කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ ලියන්න ඕනේ receiver. ඒ කියන්නේ ලංකාවේ දැන් මම මෙතන දාන්නේ අපේ අම්මගේ විස්තර. ලංකාවේ මේක ලබා ගන්නාගේ විස්තර දාන්න ඕනේ. මෙතන අපේ අම්මගේ නමයි මම අපේ ගෙදර ඇඩ්‍රස් එකයි දානවා receiver ගේ තැන. ඊළඟට sender ඒ කියන්නේ මගේ නමයි මගේ ඕස්ට්‍රේලියාවේ විස්තර ටික තමයි මම මෙතන දාන්නේ. දැන් මම එක පෙට්ටියක් යවන නිසා මම මෙතන දාන්නේ box number 1 of 1 කියලා. ඒ කියන්නේ එක පෙට්ටියකින් එකයි. කියන්නේ එකෙන් එකයි කියන්නේ එක box එකයි. දැන් මම පෙට්ටි දෙකක් යවනවා නම් මම මෙතන දාන්නේ පළවෙනි පෙට්ටිය out of 2 boxes. ඊළඟට අනිත් box එකේ දානවා 2 of 2 කියලා. ඉන්නේ මේ විදිහට අපිට පෙට්ටි කීපයක් යවනවා නම් කීවෙනි පෙට්ටියද කියලා මෙතන සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔස්ලක් කාගෝ එකකින් මේ වගේ බොක්ස් එකක් යවන්න ඩොලර් 40ක් ගන්නවා. මම සමහර ආයතන වලට කතා කරා සමහර තැන්වල 45ක් ගන්නවා කියලා කිව්වා. ඉතින් ඔස්ලක් එකේ 40යි ගන්න කියලා කිව්වා. ඉතින් මම එක බොක්ස් එකක් යවන නිසා මම 40 ගෙවන්න ඕනේ. හැබැයි මේගොල්ලන්ගේ ඩීල් එකක් තියෙනවා. මේ ඩීල් එක ගොඩක් ආයතන වල කරනවා. අපි බොක්ස් දෙකක් යවනවා නම් තුන්වෙනි බොක්ස් එක අපිට ෆ්‍රී යවන්න පුළුවන්. එතකොට දැන් එකක් 40යි. හැබැයි 80කට අපිට පෙට්ටි දෙකක් නෙමෙයි පෙට්ටි තුනක් යවන්න පුළුවන්. ඉතින් ගොඩාක් බඩු යවන කෙනෙක්ට අන්න ඒ ඩීල් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මට එච්චර දැන් මෙතන ඔයගලන්ට මම මෙහෙම පුටු වල ස්ප්‍රෙඩ් කරලා පෙන්නනවාට මේ ටික ලස්සනට පැක් කරලා මේ පෙට්ටියට දැම්මම මේක පිරෙන්න ගානට තියෙනවා. ඉතින් ගෝනට වඩා මට පෙට්ටි 3ක් පුරවන්න තරම් දේවල් නැහැ. ඉතින් ඒ නිසා මට එක බොක්ස් එකක් ඇති. ඉතින් මට ඩොලර් 40ක් තමයි යන්නේ. ඉතින් මෙතන අර බොක්ස් එකේ ගහලා තියෙන ස්ටිකර් එකේ විස්තර පුරවනවට අමතරව මේකට බඩු ටික ඔක්කොම ටික අපි දාලා ඊට පස්සේ තව වෙනම ෆෝම් එකක් තියෙනවා පුරවන්න. ඉතින් ඒ ෆෝම් එක ගැන මම ඔයගලන්ට වෙනම කියන්නම්. මුලින් අපි දැන් බලමු මේ ටික මම කොහොමද පැක් කරන්න කියලා. ඉතින් මුලින්ම අඩියට සෙලෝ ටේප් දාලා පෙට්ටියේ අඩිය හදාගෙන ඉන්නවා. ඉතින් බර ගොඩක් දාන්න නිසා එක සෙලෝ ටේප් එකක් මදි. මම නම් මේ අඩිය ඔක්කොටම සෙලෝ ටේප් දාලා වහනවා. මොකද අඩිය හොඳට තියෙන්න ඕනේ ස්ට්‍රෝං එකට. නැත්තම් අඩිය ගැලවිලා ගියොත් එහෙම බඩ ටික ඔක්කොම නාස්ති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සෙලෝ ටේප් ගොඩාක් දානවා මං අඩියට. හරි ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම ඔක්කොම සෙලෝ ටේප් ගොඩාක් දැම්මා. ඊළඟට හරස් අතරක් දැම්මා. ඉතින් මේ විදිහට අඩිය හොඳ හයියට හදාගත්තා. ඉතින් මේ තියෙන බබල් රැප් මේවා මෙහෙ තියෙන ඔෆිස් වර්ක්ස් කියලා නිකන් ඔය ස්ටේෂනරි එකේ කියව තියෙන කඩයක්. ඒක ගොඩාක් තැන්වල තියෙනවා. ඉතින් ඔෆිස් වර්ක්ස් එකෙන් ඔයගලන්ට ගන්න පුළුවන්. එහෙම නැත්නම් රිජෙක්ට් ෂොප් වගේ කඩවල වලත් තියෙනවා මේක. මම දැන් කරන්නේ මේ බබල් රැප් ලේයර් එකක් මේ බොක්ස් එක වටේ බිත්තිය වටේට දානවා. එතකොට බඩු ටික අර තැලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ නැහැ. දැන් මේක බලන ඕස්ට්‍රේලියාවේ අය ඉන්නවනම් සමහරක් අය මෙහෙම කරන්නේ නැතුව ඇති. හැබැයි මම කීප වතාවක්ම බඩු යවලා තියෙනවා. ඉතින් මම හැමතිස්සෙම බබල් රැප් දාලා තමයි යවන්නේ. එතකොට බඩු ටික සුරක්ෂිතව යනවා. ඉතින් මම දැන් ඒක කරන්න යන්නේ.
ඉතින් මේක නීට් එකටම තියෙන්න ඕනේ. ඔයාලට පේනවා ඉතින් මෙතන තීරුවක් නැත් එක්ක. ඉතින් සාමාන්‍ය ප්‍රමාණයකට මම මේ විදිහේ බබල් රැප් වලින් මේක බිත්තිය කවර් කරලා අඩියට මම ඩබල් ලේයර්ස් දැම්මා. මොකද අඩිය ටිකක් ආපහු හොඳ ස්පොන්ජ් එකකට තියෙන්න ඕන නිසා. හරි ඉතිං දැන් බොක්ස් එක ප්‍රෙප් කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපි මේකට දාන බඩු ටික ප්‍රෙප් කරන්න. ඉතින් මෙහෙමම නිකන් ඔක්කොම ටික එකපාරට මේක ඇතුළට ඩම්ප් කරන්න බෑ. ඉතින් සමහරක් දේවල් තියෙනවා අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන දේවල්. ඒ තමයි විශේෂයෙන්ම වීදුරු බෝතල් තියෙනවා නම් මම ඒ වීදුරු බෝතල් මේ බබල් රැප් වලින් ආපහු රැප් කරනවා. උදාහරණයකට මේ ඔලිව් ඔයිල් බොටල් එක වීදුරු. ඉතින් ඒ නිසා මම මේ වගේ වීදුරු බොටල්ස් ටික ඔක්කොම බබල් රැප් වලින් හොඳට රැප් කරනවා. එතකොට මේක පෙට්ටිය පොඩ්ඩක් බොක්ස් එකේ එහාට මෙහාට වුණා කියලා නැවේදී මේවා බින්දෙන්නේ නැති වෙන්න. ඒ වගේම මෙන්න මේ සෝස් බෝතල් වගේ ඒවා මම දන්නවා මේවා කොහොමත් සීල් පැක් කරලා තමයි තියෙන්නේ. ඒ වුණාට කෝකටත් ආරක්ෂිත වෙන්න මම මේක වටේට සෙලෝ ටේප් වලින් තව පොඩි සීල් එකක් දානවා. එතකොට මේක බැරි වෙලාවත් සීල් එක ගැලවිලා ලීක් වුණොත් එහෙම අනිත් කෑම වලට වදින්න නැති වෙන්න. ඉතින් මේ හැම පියනක්ම මම සෙලෝ ටේප් වලින් සීල් කරනවා. ඉතින් ඔයාලට පේන ඇති මම දැන් මේ ඔලිව් ඔයිල් බොටල් එක හොඳට මුලින් සෙලෝ ටේප් වලින් මේකේ පියනත් සීල් කරා. ඒ වගේම බබල් රැප් දාලා මෙන්න මේ විදිහට රැප් කරා. ඉතින් මේ විදිහට බින්දෙන හැම අයිටම් එකක්ම මම රැප් කරලා ඉන්නවා. ඔන්න මම වීදුරු ඒවා ඔක්කොම බබල් රැප් වලින් රැප් කරා. ඔයාලට පේනවා ඇති මේ චීස් බෝතලේ එහෙම ඒක වීදුරු එකක්. ඉතින් මේ විදිහට මේක ලස්සනට රැප් කරන්න ඕනේ නැහැ. මම නිකන් උඩින් නමලා මේ විදිහට යටිනුත් නමලා සෙලෝ ටේප් කෑලි දෙකක් දැම්මා. ඉතින් වීදුරු හැම එකක්ම බබල් රැප් වලින් රැප් කරා. ඒ වගේම ලික්විඩ් ඒ කියන්නේ දියර ಜಾති තියෙන ඒවා දැන් මේ ෆේස් වොෂ් එකේ එහෙම මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් හරි කැරකුණොත් එහෙම මේක ලීක් වෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා ඒවට මේ ඒ කෑල්ල කැරකෙන්නේ නැති විදිහට මම මෙන්න මේ විදිහට සෙලෝ ටේප් දාලා රවුමට දාලා සීල් කරා. ඉතින් මේ ඔයගලන්ට පේනවා ඇති ෆේස් වොෂ් එකත් මේ සීල් එක කැරකෙන්නේ නැති විදිහට සෙලෝ ටේප් වලින් හොඳට තද වෙන්න සීල් කරා. නටෙලා බෝතලේ වුණත් දැන් මේක ප්ලාස්ටික් ඒ වුණාට බැරි වෙලාවත් පියන ඇරුණොත් කියලා තව සෙලෝ ටේප් එකකින් මම සීල් කරා. දැන් මේ ඔලිව් ඔයිල් බෝතලේ ඔයගලන්ට පේන ඇති මේක ප්ලාස්ටික් බෝතලයක්. ඉතින් පුළුවන් තරම් බඩු ගද්දි ප්ලාස්ටික් ඒවා ගන්න බලන්න. එතකොට බබල් රැප් වලින් කරන්න ඕනේ මේ විදිහට පියන පොඩ්ඩක් සීල් කරාම හොඳටම ඇති. ඉතින් ඔයාලා දකින්න ඇති මම බඩු ටික ඔක්කොම ප්‍රෙප් කරා. ඉතින් චොක්ලට් බිස්කට් ඒ වගේම නම් මුකුත් බබල් රැප් වලින් රැප් කරන්න නැහැ. මොකද ඒවා ඉතින් චුට්ටක් ඉතින් තැලෙන්න ඒ වගේ තැලෙන්න බෙලෙන්න පුළුවන්. ඉතින් බිස්කට් එහෙම සමහරලාට පොඩ්ඩක් චප්ප වෙන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ දියර ಜಾති තියෙන බෝතල් සහ වීදුරු බෝතල් ගැන. ඉතින් දැන් ඊළඟට තියෙන්නේ මේ බඩු ටික බොක්ස් එකට නිකාම දැම්මොත් එහෙම අපිට අමතක වෙනවා මොනවද මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඊළඟට තියෙන්නේ අපි ෆෝම් එක පුරවන්න ගන්න ඕනේ. ඉතින් මේකෙදි දැන් මම දන්නේ නැහැ ට්‍රාන්ස්කෝ ට්‍රයිකෝ වගේ අනිත් ආයතන වලත් මේක කරනවාද කියලා. මම අද එක්ස්ප්ලেইন කරන්නේ ඔස්ලක් කාගෝ එකේ ඒගොල්ලන්ගේ process එක. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් පළවෙනි ෆෝම් එක මෙන්න මේ වගේ නිකන් බේසික් ෆෝම් එකක්. මේකේ අපිට අපේ විස්තර දාන්න තියෙනවා. ඒ කියන්නේ මගේ නමයි මගේ ඇඩ්‍රස් එකයි ඒ වගේම යවන කෙනාගේ ඒ කියන්නේ ලංකාවේ අපේ අම්මගේ නමයි ඇඩ්‍රස් එකයි දාලා අම්මගේ ටෙලිෆෝන් නම්බරයක් දාන්න තියෙනවා. ඊළඟට මෙතන පුංචි ඉඩක් තියෙනවා අපිට යවන්නේ මොනවද කියලා කියන්නේ. ඉතින් මෙතන අපි ලොකුවට ලියන්න ඉඩ නැහැ. මොකද පේලි 5-6යි තියෙන්නේ. ඉතින් මෙතන ගොඩක් වෙලාවට chocolates and food items ඒ වගේ නිකන් දාල description එකක් විතරයි මම මෙතන දාන්නේ. ඉතින් මම මේක ඒගොල්ලන්ගේ ආයතනයට කෝල් කරලා ඇහුවා කොහොමද පුරවන්නේ කියලා. ඊළඟට වෙනම තව ෆෝම් එකක් තියෙනවා. මම ඒක ඕගොල්ලන්ට ලං කරලා පෙන්නන්නම්. ඒක තමයි packing list එක. ඒ කියන්නේ items ඔක්කොම. ඒ කියන්නේ දැන් මම හිතන්නකෝ face wash දෙකක් දානවා කියලා.
කියලා එතකොට ෆේස් වොෂ් කියලා ලියලා දෙකක් කියලා ඒකේ ප්‍රයිස් එක දාන්න ඕනේ. ඊළඟට දැන් උදාහරණයක් විදිහට මම ආමන්ඩ්ස් පැකට් එකක් යවනවා. එතකොට ආමන්ඩ්ස් 1 pack කියලා ප්‍රයිස් එක දාන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට ෆුල් පැකින් ලිස්ට් එකක් මේ ඔස්ලක් කාගෝ එකෙන් ඉල්ලනවා. ඉතින් එයාලා කියනවා ඒක බය වෙන්න දෙයක් නැහැ. ඒක අර ලොකු ගොඩාක් බඩු ටික ලිස්ට් කරලා අපි හිතමුකෝ ඩොලර් 200ක් 250ක් වුණා කියලා. එහෙම කියලා ඒක අර කස්ටම් ටැක්ස් ගහන්න බලන්න නෙමෙයි. ඒක ගොඩක් මේගොල්ලෝ ගන්න අපේ බඩු ටික හරි විදිහට නැති වෙන්නේ නැතුව ගෙදරට යවන්න සහ ඒ කස්ටම් ඔෆිසර්ස්ලා එතන ක්ලියරන්ස් එහෙමද ඒ වගේ දේවල් කරනකොට යාලට පෙන්වන්න පුළුවන් මෙන්න මේ අයිටම්ස් ටික තමයි මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ මේ ෆුල් පැකින් ලිස්ට් එකක් ඉල්ලනවා මේ බේසික් ෆෝම් එකට අමතරව. ඉතින් දැන් මම පෙන්වන්නම් ඔයාලට ෆුල් පැකින් ලිස්ට් එකයි මේ ෆෝම් එකයි ලං කරලා. හරි. ඉතින් මේ තියෙන්නේ පළවෙනි ෆෝම් එක. ඔයගොල්ලන්ට පේන ඇති ඔස්ලක් කාගෝ. එයාලා ඉන්නේ වික්ටෝරියා වල හැලම් වල තමයි ඒගොල්ලන්ගේ මේ හෙඩ් ඔෆිස් එක තියෙනවා කියලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේන ඇති ඔගොල්ලෝ සෙන්ඩර්ගේ විස්තර, ඒ කියන්නේ මගේ විස්තර මෙතන දාන්න ඕනේ. ඊළඟට මේකේ රිසීවර්, ඒ කියන්නේ ලංකාවේ මගේ අම්මගේ විස්තර තමයි මම මෙතන දාන්නේ. මේ පෙට්ටිය හම්බෙන කෙනාගේ විස්තර දාන්න ඕනේ. ඉතින් මෙතන මම අර කලින් කිව්වා වගේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක අයිටම්ස් වල යවන ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඕනේ. ඉතින් මෙතන බොහොම ඉඩ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඒගොල්ලෝ වෙනම තව ෆෝම් එකක් එවලා තියෙන්නේ සම්පූර්ණ විස්තර දාන්න. ඉතින් ඒ ටික පිරෙව්වට පස්සේ මෙතන අහනවා අපිට කැමති නම් බඩු ඉන්ෂුරන්ස් කරලා යවන්න පුළුවන්. ඉතින් මම ඒක නම් තෝරන්නේ නැහැ. නමුත් මම බඩු ගෙදරට ඩිලිවර් කරනවා. ඉතින් ඒ නිසා මම මේක yes කියලා දානවා. ඒ වගේම ක්ලියරන්ස් චාර්ජස් උත් මම ගෙවන හින්දා මම yes කියලා දානවා. දැන් කෙනෙක්ට අවශ්‍ය නම් ඩිලිවර් කරන්න නැතුව ක්ලියරන්ස් ගෙවන්න නැතුව එයාලගේ ලංකාවේ ඉන්න අය ගිහිල්ලා මේක මේගොල්ලන්ගේ වැහවුස් එකෙන් ක්ලියර් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන අපේ අත්සන නම දාලා ඩේට් එක දාලා සයින් කරලා ඒ ටික ඊට පස්සේ මේ ෆෝම් එක ඒගොල්ලන්ට බාර දෙන්න තියෙන්නේ. මෙන්න මේ යට කොටස ඔයගොල්ලන්ට පේන ඇති මෙතනින් ඉරලා අපි තියාගන්නවා අපේ රෙෆරන්ස් කොලේ විදිහට. ඉතින් මේ තියෙන්නේ අර මම කියපු පැකින් ලිස්ට් එක. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මේක ටිකක් ලොකු ෆෝම් එකක්. ඉතින් මේ පැකින් ලිස්ට් එකේ අපි හැම අයිටම් එකක්ම සම්පූර්ණ විස්තරෙත් එක්ක කොච්චර යවනවද ක්වොන්ටිටි එකක්, ඒ වගේම මේකේ ඩොලර් වැලියු එක දාන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි අපි හරියටම පුරවන්න ඕනේ. ඉතින් මේක කස්ටම් ටැක්ස් ඒවටත් වඩා ගොඩක්ම වැදගත් වෙන්නේ අපිටත් මතක තියෙනවා එතකොට අපි බොක්ස් එකේ මොනවද යවන්නේ කියලා. ඒ වගේම එයාලා ළඟත් රෙකෝඩ් එකක් තියෙනවා එතකොට බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒ ටික පුරවලා සම්පූර්ණයෙන්ම ඊට පස්සේ මෙතන ආපහු නම විස්තර දාලා සයින් කරලා මේක ඒගොල්ලන්ට මේ ෆෝම්ස් දෙක තමයි බාර දෙන්න ඕනේ. ඉතින් මේකෙන් මම කොළ දෙකක් ගත්තා. මොකද මගේ අයිටම්ස් ගොඩාක් ಜಾති තියෙන නිසා. ඉතින් මම කොළ දෙකක මේක පුරවනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ දැක්කනේ ෆෝම් එක පුරවන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම කරන්නේ පැකින් ලිස්ට් එකේ අයිටම්ස් ටික ලිය මේ බොක්ස් එකට එකින් එක පැක් කරනවා. ඉතින් මේකෙදි අර බිස්කට් වගේ ටිකක් බර අඩු චප්ප වෙන්න පුළුවන් ඒවා ටික අඩියටම දාන්න නරකයි. මොකද බරට එතකොට නැවට දාන්න කලින්ම අපේ බිස්කට් ඒවා ඔක්කොම ටික කුඩු වෙලා නාස්ති වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ටිකක් හයිය අයිටම්ස් ටික අඩියට හිටින්න දාන්න. දැන් උදාහරණයක් විදිහට මම අඩියට දාන්නේ මෙන්න මේ වගේ බේක් බීන්ස් කෑන්, එතකොට අර හැම් ටින් ඒ වගේ ටිකක් යකඩින් හැදුණු ටිකක් බර වැඩි අයිටම්ස් ටික තමයි අඩියට දාන්නේ. ඊට පස්සේ උඩින් ටිකක් බර අඩු චොක්ලට්ස් ඒ වගේවා දානවා. ඉතින් ඒ විදිහට දැන් මම බොක්ස් එකට බඩු ටික පැක් කරන්න යන්නේ. හරි. ඉතින් මම හිතනවා මේ ඇන්ගල් එකට ඔයගලන්ට පේනවා ඇති කියලා. මම බොක්ස් එකට බඩු ටික අඩු කරනවා. දැන් එහෙනම් ස්ටාර්ට් කරමු. ඉතින් මම පෙන්නන්නම් මං අඩියට දාපුවා ටිකක් බර වැඩි ඒවා බඩු ටික දැම්මා. ගේම් එකක් වගේ මේක කරන්න ඕනේ. අර ජිග්සෝ පසල් එකක් වගේ නිකන් මැද හිඩස් නැති වෙන්න ලස්සනට පැක් වෙන්න කොටු අයිටම්ස් ටික එකට එක උඩ තියලා ඒ වගේ පැක් කරන්න ඕනේ. ඉතින් දාගෙන යන්න. දැන් තියෙන්නේ ටිකක් බර අඩු චොක්ලට්ස් ඒවා ටික තමයි උඩින් දාන්න තියෙන්නේ. දැන් නම් සෑහෙන පිරීලා තියෙන්නේ.
තව චුට්ටයි තියෙන්නේ දාන්න. හෙලෝ. ඉතින් මම මාර ලකි. ඔයගලන්ට පේනවා ඇති අනේවද මං හිතන්නේ මං දැන් ලංකාවට බොක්සර්ස් යවලා තියෙනවා 3 පාරක් හරි 4 පාරක් හරි. එක්ස්පීරියන්ස් එකෙන්ද මන් දන්නේ නැහැ. මම නම් ප්ලෑන් කරේ නැහැ මේක දාලවත් බැලුවේ නැහැ. වීඩියෝ එකට ඔයාලා ඉස්සරහම මේ වීඩියෝ කරන ගමන් පැක් කරේ. පර්ෆෙක්ට් විදිහට හරි ගානට කට පිරෙනකන් බඩු ටික ඔක්කොම දාගන්න පුළුවන් වුණා. එකක්වත් එළියේ නැහැ. ඉතින් ඔයගලන්ට මම දැන් පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඔක්කොම බඩු ටික දාලා ඉවරයි. ඔක්කොම චොක්ලට්ස් ඔක්කොම ටික. ඉතින් මේ තියෙන බොක්ස් එක ඔයගලන්ට පේනවා ඇති හරි ගානට බොක්ස් එක වැහෙන්න විදිහට මේ තියෙන්නේ පර්ෆෙක්ට් විදිහට වහන්න පුළුවන් වෙන්න පැක් කරන්න පුළුවන් වුණා. හරි. ඉතින් මාරම හැපි. මං හිතුවා මං පොඩ්ඩක් මැද හරියේදී පොඩ බයෙන් හිටියේ ඔක්කොම ටික දාගන්න පුළුවන් වේද තව බොක්ස් එකකට දාන්න වේද කියලා. ඉතින් ඒ මාරම ලකි. තව පුංචි දෙයක් කියන්න ඕනේ. දැන් මට ඒක ඇත්තටම කලින් කියන්න අමතකුණා. ඔයාලා දකින්න නැති මම ටිම් ටැම් නම් පැකට්ස් 10ක් විතර ගත්තා. නමුත් ටිම් ටැම් කියන්නේ ගොඩක් මෙහි half price කියන්නේ $1.50යි $2කට වගේ ගන්න පුළුවන්. නමුත් ඒ ඇරෙන්න මං අනිත් හැම item එකෙන්ම අරන් තිබ්බේ 2ක් හෝ 3ක් උපරිම. දැන් cheese උනත් මං cheese packs 2යි අරන් තිබ්බේ. cream cheese 2යි. එතකොට අම්මගේ face wash 1යි, body lotion 2යි. ඒ වගේ හැම item එකකින්ම මං 2ක් හෝ 3ක් තමයි අරගෙන තිබ්බේ. ඉතින් මං ඔස්ලාක් එකට කෝල් කරලා ඇහුවා ඒගොල්ලන්ගෙන් මොන හරි restrictions තියනවද? ඒ කියන්නේ යවන්න බැරි items තියනවද? ඒ වගේම යවන ප්‍රමාණවල වලට මොන හරි නීති රීති තියනවද කියලා. ඉතින් එයාලා මට කිව්වා ඉස්සර මම වයින් හිටන් යවලා තිනවා. හැබැයි එයාලා කිව්වා දැන් වයින් එහෙම යවන්න බෑ. ඒවා කස්ටමර් එකෙන් තියා ගන්නවා කියලා. ඉතින් ඒ නිසා මම මෙදා පාර වයින් මුකුත් දැම්මේ නැහැ. ඒ වගේම ඒගොල්ලෝ කිව්වා හැම item එකෙන්ම ගොඩාරියක් දාන්න එපා. මොකද මේක අපි පෞද්ගලික පාවිච්චියටනේ යවන්නේ අපේ අම්මලා තාත්තලාට නිකන් එදිනෙදා පාවිච්චි කරන්න වටේ කවුරු හරි අසල්වැසියෙක්ට බෙදන්න ඒ වගේ දෙයකට යවන්නේ. ඉතින් මේක එතකොට පර්සනල් කැටගරි එක යටතේ තමයි අපි මේ බොක්ස් එක යවන්නේ. හැබැයි අපි එක අයිටම් එකකින් අපි හිතමු මම බොඩි ලෝෂන් 20ක් යවනවා. එහෙම නැත්නම් සබන් කැට 25ක් යවනවා. අන්න ඒ වගේ ලොකු බල්ක් එක ප්‍රමාණයෙන් මම එක අයිටම් එකකින් ලොකු ගොඩක් යවුවොත් එහෙම එතකොට කස්ටමර් එකේදී යාලා හිතනවලු මේක අපි කමර්ෂල් යූස් එකක් සඳහා තමයි මේ බඩු එවන්නේ කියලා. කියන්නේ එක්කෝ අපි ඔය අයිටම්ස් ටික විකුණන්න නැවත ලංකාව ඇතුලේ අන්න ඒ වගේ කමර්ෂල් පර්පසස් සඳහා බිස්නස් එකකට ඒ වගේ දෙයකට අපි එවනවා කියලා හිතලා ඒගොල්ලෝ සමහර වෙලාවට ඒ අයිටම් එක අනුව ඒක ඒගොල්ලෝ තියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු ටැක්ස් එකක් ගහන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ආයතනයේ මම කතා කරපු කෙනා කිව්වා හැම අයිටම් එකකින්ම ගොඩාක් ප්‍රමාණවල යවන්න එපා. 3ක් 4ක් ඒ වගේ ප්‍රමාණවල යවන්න දැන් ගොඩක් ස්ට්‍රික්ට් කියලා. ඉතින් මම හිතුවා ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. ඉතින් ඔයගොල්ලෝ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ ක්‍රිස්මස් එකට දැන් මේ ළඟ එන නත්තලට ඔයගොල්ලෝ බඩු යවන්න ප්ලෑන් කරනවා නම් එකම අයිටම් එකෙන් 10 15 එහෙම ගන්න එපා. 3 4ක් විතරක් ගන්න. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මම හැම අයිටම් එකෙන්ම 3ක් 4ක් ඒ වගේ තමයි ගත්තේ. ලොකු ගොඩාරියක් ගත්තේ නැහැ. ඉතින් මං හිතුවා ඒකත් ඔයගලන්ට කියලා ඉන්න ඕනි කියලා. හරි ඉතින් දැන් ලොකු වැඩක් නෑ කරන්න. මොකද ඔස්ලාක් කාගෝ එකේ ඒගොල්ලන්ගේ සර්විස් එකක් තියෙනවා ෆ්‍රී. දැන් මෙල්බර්න් වල නම් ඒගොල්ලෝ ෆ්‍රී පිකප් කරනවා ගෙදරින්ම. දැන් අනිත් ආයතන වල නම් ගොඩක් වෙලාවට ඕගලන්ට මේ විදිහට බොක්ස් එක දැන් උඩ පියන ඔක්කොම වහලා සීල් පැක් කරලා ෆෝම්ස් ටික පුරවලා ඒ අදාළ ආයතනයේ තියෙන ඒගොල්ලන්ගේ වෙයාහවුස් එකකට ඕගොල්ලෝ ගිහිල්ලා දෙන්න ඕනේ. මම දන්නේ නැහැ පිකප් සර්විසස් තියෙන තව ආයතන ඇති අනිවාර්යෙන්ම නැත්තේ නැහැ. නමුත් දැන් මම ඔස්ලාක් කාගෝ එකකින් යවන නිසා යාළගේ නම් අනිවාර්යෙන්ම පිකප් ඩේට්ස් තියෙනවා. ඉතින් ඒක ඔන්ලයින් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක හරහා අපි දාන්න ඕනේ. අපි මේ ෂිප්මන්ට් එකට අපේ බොක්ස් එකක් තියෙනවා. ඇවිල්ලා පික් කරන්න කියලා. ඉතින් මම බුකින් එක දාලා තියෙන්නේ. තාම ඒගොල්ලෝ මට ඩේට් එකක් දීලා නැහැ. ගොඩක් වෙලාවට මේ සතියේ බොක්ස් එක ගන්න එනවා කිව්වා. ඉතින් දැන් තියෙන්නේ බොක්ස් එක සීල් කරලා පැක් කරලා ෆෝම්ස් දෙක පුරවලා බලන් ඉන්න. ඉතින් ඒගොල්ලෝ එන දවසට කලින් දවසේ අපිට ටෙක්ස්ට් මෙසේජ් එකක් එවනවලු. මෙන්න මේ වෙලාවට තමයි එන්නේ කියලා ගෙදරට. ඉතින් ගෙදරට ඇවිල්ලා ඒගොල්ලෝ වාහනේ දාගෙන යනවා. ඊට පස්සේ ඉතින් මාස දෙකක් විතර බලාගෙන ඉන්න තියෙන්නේ නැවේ බඩු ටික ලංකාවට යනකම්. දැන් පැකින් ලිස්ට් එක හදපු එකේ හොඳම දේ තියෙන්නේ මම මේ පැකින් ලිස්ට් එක යාලට දුන්නට මේකේ ෆොටෝ එකක් ගහ ගන්නවා. එතකොට මල් ළඟත් තියෙනවා මොනවාද මම යවපු අයිටම්ස් කියලා. ඉතින් මේ බොක්ස් එක මාස දෙකකට විතර පස්සේ අම්මලා ගත්තාට පස්සේ මට එතකොට අම්මට ෆොටෝ එක යවලා අම්මට කියන්න පුළුවන් බඩු ටික ඔක්කොම තියෙනවද මොන හරි නැති වෙලාද කියලා චෙක් කරන්න. ඉතින් එක අතකට මේ පැකින් ලිස්ට් එකක් සම්පූර්ණ ලිස්ට් එකක් දෙන එකත් හොඳයි. මොකද එතකොට අපිටත් දැනගන්න
පුළුවන් මොනවාද අඩු වෙලා තියෙන්නේ කියලා. තාම නම් මගේ මුකුත් අඩු වෙලා නැහැ මීට කලින් යවපු පාරවල් වල. ඉතින් දැන් හැබැයි මට ආරංචි ලංකාවේ කස්ටමර් එක ගොඩාක් සැරයි දැන් ගොඩාක් ටැක්ස් වදිනවා ගොඩාක් අයිටම්ස් වලට කියලා. ඉතින් ඒ නිසා කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් මේක ස්පොන්සර්ඩ් වීඩියෝ එකක් නෙමෙයි නිසා අනිවාර්යයෙන්ම දැන් මාස දෙකකට පස්සේ මේක නැති වෙලා හරි මොන හරි තිබ්බොත් එහෙම මම ඒක ගැනත් ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම්. හලෝ තව දෙයක් ඔයාලට කියන්න අමතකුණා. දැන් සාමාන්‍යයෙන් මම ඔයගලන්ට කිව්වා මේ බොක්ස් එකක් යවන්න $40යි කියලා. සමහර ආයතන වල 45යි. ඉතින් ඒ 40 ගන්නේ ඒගොල්ලෝ මෙහෙ මෙල්බර්න් ඉඳන් ලංකාවේ යාළගේ වෙයාහවුස් එකට බොක්ස් එක අරන් යන්න විතරයි. ඉතින් මීට අමතරව ඔයගලන්ට සිද්ධ වෙනවා දැන් ලංකාවේ ඔයගලන්ගේ ඒ වෙයාහවුස් එකක් ළඟ නම් ගෙවල් තියෙන ඔයගලන්ට ලේසි. නමුත් ඔයගලන්ට සිද්ධ වෙනවා කියන්නේ ඔයගලන්ගේ පවුලේ අයට සිද්ධ වෙනවා ගිහිලා වෙයාහවුස් එකෙන් බොක්ස් එක ක්ලියර් කරගන්න. ඉතින් එතකොට දැන් දෙමව්පියන්ට යවනවා නම් දෙමව්පියන්ට වාහනයක වගේ දැන් මේ බොක්ස් එක බස් එකක ගේන්න බෑනේ. ඉතින් වාහනයක් තියෙනවා නම් එහෙම හරි වාහනයක් හය කරන් හරි ගිහිල්ලා ඒ වෙයාහවුස් එකට ගිහිල්ලා එතනදී ඔයගලන්ට මීට අමතරව ගෙවීමක් සිද්ධ කරන්න වෙනවා ක්ලියරන්ස් චාර්ජස්. මොකද මේ යවන බඩු වලට බදු ඒ වගේ ඒවා වදින්න පුළුවන්. ඉතින් ඒ ක්ලියරන්ස් චාර්ජස් ටික ගෙවලා තමයි ඕගලන්ට බොක්ස් එක එතන වෙයාහවුස් එකෙන් ක්ලියර් කරගන්න වෙන්නේ. ඉතින් එතකොට මතක තියාගන්න අනිවාර්යයෙන්ම වාහනයක් නැති කෙනෙක් නම් ඔයගොල්ලෝ වාහනයක් හය කරන් ඒක ගිහිල්ලා ගන්න යන වියදමක් යනවා. ඒ වගේම ක්ලියරන්ස් චාර්ජස් උත් ගෙවන්න වෙනවා. ඉතින් ඒ දෙක එතකොට ලංකාවේ ඔයාලා යවනේ ඔයාගේ අම්මා තාත්තට තමයි ගෙවන්න වෙන්නේ. ඉතින් ඒක සඳහා මෙහි ගොඩක් ආයතනවල තව ඔප්ෂන් එකක් තියෙනවා. අපිට මෙහෙදිම වැඩිපුර ගෙවීමක් කරන්න පුළුවන් ගෙදරටම බොක්ස් එක ඩිලිවර් කරන්න. ඉතින් ඒක ඔයාලගේ ගෙදර තියෙන ඇඩ්‍රස් එක අනුව වෙනස් වෙනවා. දැන් මගේ ගෙවල් තියෙන්නේ ජායල. ඉතින් මම ඔස්ලක් එකෙන් ඇහුවාම ඒගොල්ලෝ කිව්වා $25ක් යනවා කියලා. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ තියෙනවා එක එක ඒරියාස් වලට කොහොමද ඩිලිවරි චාර්ජස් කියලා. ඉතින් ඒ ඩිලිවරි චාර්ජස් ටික මම ගෙවන්න හිතුවා. මොකද අපේ අම්මටයි තාත්තටයි ওই බොක්ස් එකක් ආයේ වාහනයක ගිහිල්ලා අරගන්න ඒගොල්ලන්ට කරදර වෙන්න බැරි නිසා මම ඒක වෙනම ඇඩිෂනල් ගෙවනවා මේ බොක්ස් එක ගෙදරටම ඩිලිවර් කරන්න. ඉතින් ඊට අමතරව අර මම කියන්නේ ක්ලියරන්ස් චාර්ජස් ගෙවන්න ඕනි කියලා අම්මලා. ඉතින් ඒකත් මේ ඔස්ලක් කාගෝ එකේ ඔෆර් කරනවා අපිට $15ත් 20ත් අතර. ඒක අපේ පැකින් ලිස්ට් එක අනුව සමහරට ප්‍රයිස් එක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මම යවන්නේ චොක්ලට් අයිටම්ස් මේ ටිකට එතන ආයතන එක්කෙනා කිව්වා $15ක් වගේ ගෙවන්න වෙයි කියලා. ඒකත් අපිට මෙහෙන්ම ගෙවන්න පුළුවන් ක්ලියරන්ස් චාර්ජස් $15ක්. එතකොට ඩිලිවරි 25යි ඒ 15යි ඔක්කොම තව 40ක් එක්ස්ට්‍රා ගෙවනවා මම. හැබැයි එහෙම මම ගෙවන්නේ අම්මටයි තාත්තටයි ගිහිල්ලා ආයේ ක්ලියරන්ස් ගෙවලා වාහනයක ගිහිල්ලා බොක්ස් එක ගන්න ඕනේ නැති වෙන්න. ඉතින් එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් අම්මට තාත්තට කරදරයක් නොවි මේ බොක්ස් එක ගෙදරටම යවලා කිසිම වියදමක් අම්මලගේ තාත්තලගෙන් ගෙවෙන්නේ නැති වෙන විදියට හදන්න එහෙමත් ඔප්ෂන්ස් තියෙනවා. හැබැයි ඒවා අනිවාර්ය නැහැ. ඉතින් එතකොට මේ බොක්ස් එකට 40යි ඩිලිවරි 25යි ගෙදරටම ගිහින් දෙන්න. ඒ වගේම ක්ලියරන්ස් චාර්ජස් 15යි. මට එතකොට මේ බොක්ස් එක ඇත්තටම යවන්න $80ක් යනවා. හැබැයි මම හිතනවා ඒක හොඳයි කියලා. මොකද මෙතන මම $200ක 250ක විතර බඩු දාලා තියෙනවා. ඉතින් ඊට අමතරව $80ක් එච්චර ගාණක් නැහැ මට. මොකද මේක මම නත්තලට යවන්නේ ගෙදරට. ඉතින් අවුරුද්දකට එකපාරක් වගේ තමයි මම සාමාන්‍යයෙන් මෙහෙම වියදම් කරලා බොක්ස් එකක් යවන්නේ. ඉතින් එතකොට ඉතින් යවන එක හරි විදිහටම අම්මලට ලේසි වෙන්න යවන්න ඕන නිසා මම ඒක එච්චර ගණන් ගන්නෑ. $80ක් කියන එක මෙහි ඩොලර්ස් වලින් හම්බ කරන හැට එච්චර ලොකු ගාණක් නෙමෙයි. ඉතින් මම ප්‍රයිසස් ඔක්කොම ෂෙයා කරේ සාමාන්‍යයෙන් මම හිතනවා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න. විශේෂයෙන්ම මගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලාට මම හිතනවා මේ ප්‍රයිසස් එහෙම දැනගත්තාම එකෙන් ඔයගලන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා. හරි. ඉතින් ලොග් එකේ ප්‍රධාන කොටස් ටික ඉවරයි. ඉතින් මම දන්නේ නැහැ දැන් මේක පික් කරන්න කවදා එයිද කියලා. එදාට ඉතින් ලොකු දෙයක් වීඩියෝ කරන්න නැහැ. ඒගොල්ලන්ගේ කවුරු හරි වාහනයක ඇවිල්ලා මේක අරගෙන යන ටිකනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මම vlog එක මෙතනින් නවත්තනවා. ඒ දවසට මේක පික් කරන දවසට මොන හරි විශේෂයෙන් වුණොත් එහෙම ඒක මම අප්ඩේට් කරන්නම් වීඩියෝ එකේ අන්තිමට. එහෙම නැත්නම් පොඩි ක්ලිප් එකක් දාන්නම් මේක අරගෙන යනවා. ඉතින් මේන් කොටස ඔක්කොම විස්තර කතා කරපු නිසා මම හිතනවා vlog එක දැන් නවත්තන්න වෙලාව හරි කියලා. හෙලෝ ඉතින් අද සැටර්ඩේ මම පුංචි අප්ඩේට් එකක් දෙන්න හිතුවා වීඩියෝ එකේ අන්තිමට. ඉතින් මම කිව්වනේ මේගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා පික් අප් කරනවා කියලා බොක්ස් එක. ඉතින් උදේ මට ටෙක්ස්ට් මෙසේජ් එකක් ආවා ඒගොල්ලෝ අද හවස 3ත් 6ත් අතර එනවා කියලා. ඒ වගේම බොක්ස් එකට ලියන්න ඕන HBL නම්බර් එක එවලා තියෙනවා. ඉතින් ඒක එතකොට අපි මේ බොක්ස් එකේ ලියන්න ඕනේ. මම ඔයගලන්ට ඒක ලියන තැන පෙන්නන්නම්.
ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන HBL නම්බර් කියලා තියෙනවා. එන්න එතන යාලා ටෙක්ස්ට් මෙසේජ් එකේ එවන නම්බර් එක ලියන්න ඕනේ. දැන් මම තාම මේ ටික පුරවලත් නැහැ එකපාර. මම දැන් ඒ ටික පුරවනවා. ඉතින් මේ නම්බර් එක ඒගොල්ලෝ ටෙක්ස්ට් මෙසේජ් එකකින් අපිට එවනවා. ඉතින් ඔක්කොම ලියලා විස්තර කරලා දැන් ෆෝම්ස් දෙකත් පුරවලා ඉවරයි. ඉතින් දැන් හවස ඒගොල්ලෝ ආපුවම ෆෝම්ස් දෙකත් එක්ක බොක්ස් එක බාර දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මාස දෙකක් විතර බලන් ඉන්න තියෙන්නේ අම්මලාට බොක්ස් එක යනකම්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකකින් ඔයාලා යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඕස්ට්‍රේලියාවේ ආවට පස්සේ ඔයාලගේ ගෙවල් වලට එක එක අයිටම්ස් මෙහි තියෙන චොක්ලට්, බිස්කට් ඒ වගේ දේවල් යවන්නේ කොහොමද කියන මේ process එක පිළිබඳව. එහෙනම් මෙතනින් vlog එක ඉවර කරන්නම්. අද එකතු වුණාට ගොඩක් ස්තුතියි. තවත් vlog එකකින් හම්බ වෙන්නම්. අදට ගිහිල්ලා එන්නම්. bye.